ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථම අවධානය දවස් උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත නව කොවිඩ් ප්‍රභේදය පාලනයට රට අගුළු දමන්නේද නැද්ද යන තීරණය විශේෂඥ මතයෙන් අනතුරුව විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ කියයි. ආදරවන්තයින්ගේ දිනය අදයි. සැබෑ වූ තවත් ආදර සිහිනයක්. සැබෑ ආදරවන්තයෙක් මත්පැන් සහ දුම්වැටි පානයෙන් තොර විය යුතුයි. දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා කියයි. ආණ්ඩුව පත් කළ ජනතාවගේ වගකීම ආණ්ඩුවෙන් සේවයක් ලබා ගැනීමයි අගමැති අවධාරණය කරයි. රට තුළ සිදුවන දැවැන්ත ඉඩම් කොල්ලයක් ගැන සජිත් හෙළි කරයි. 69 ලක්ෂයේ ඡන්ද බිඳුවට බස්සන හැටි සමන්ත පහදයි. සොඳුරු නිර්මාණකරුවෙකුගේ නික්ම යාම. ප්‍රථමයෙන් දේශීය පුවත්. බුදුදහමේ අනන්‍යතාවය සංකේතවත් කරන බෞද්ධ කොඩිය නිර්මාණය කර අදට වසර 136ක් සපිරෙනවා. බෞද්ධ කොඩිය හෙවත් බුද්ධාගමේ අනන්‍යතාවයේ සංකේතය ගැන කතා කරන්නට ඉතාමත් කාලෝචිත දිනය අදයි. ඒ බෞද්ධ කොඩිය නිර්මාණය වී අදට වසර 136ක් සපිරීමයි. විදේශ ආක්‍රමණ වලින් බුද්ධාගමට එල්ල වූ විවිධ බලපෑම් හේතුවෙන් එය ආරක්ෂා කර ගැනීමට බෞද්ධ සංඝරත්නයත් පරම විඥානාර්ථ සංගමේ ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමත්ගත් වෙහෙස ඉතා ඉහළින්ම අගය කළ යුතුයි. වර්ෂ 1885 වසරේ පෙබරවාරි 14 වනදා බෞද්ධ ආරක්ෂක කමිටුව බුදුදහම සංකේතවත් කරන බෞද්ධ ධජය නිර්මාණය කළ බව ඉතිහාසයේ සඳහන් වනවා. බුදුන් වහන්සේගේ බුදුරැස් මාලාවේ පාට 6ක් බෞද්ධ කොඩියට එක් කර ගැනීම මෙහිදී වැදගත් වනවා. නීල, පීත, ලෝහිත, ඕදාත, මාංචෙස්ටර්, ප්‍රභාස්වර හෙවත් නිල්, කහ, රතු, සුදු, තැඹිලි වර්ණය සහ සියලු පාට සංකලනයෙන් බෞද්ධ කොඩිය නිර්මාණය වී තිබෙනවා. මෙය අතිශයින්ම අර්ථාන්විත සංකලනයක් වනවා. නිල් පැහැයෙන් කරුණාව සහ මෛත්‍රියද, කහ පැහැයෙන් මධ්‍යම ප්‍රතිපදාවද, රතු පැහැයෙන් ප්‍රඥාවද, උදාරත්වය සහ සදාචාරයද, සුදු පැහැයෙන් ධර්මයේ පාරිශුද්ධතාවයද, තැඹිලි පාටින් බෞද්ධ දර්ශනයද අර්ථ ගන්වා තිබෙනවා. මෙම සියලු පාට සංකලනයද එක් තීරුවකින් ප්‍රදර්ශනය කර තිබෙනවා. බෞද්ධ කොඩිය නිර්මාණය වීම ගැන මුලින්ම රටට ප්‍රකාශ කර ඇත්තේ වර්ෂ 1885 අප්‍රේල් 17 වනදා පළ වූ සරසවි සඳරැස පුවත්පතෙන්. බුදුදහමේ අනන්‍යතාවය සංකේතවත් කරන බෞද්ධ කොඩිය ප්‍රථම වතාවට වර්ෂ 1885 අප්‍රේල් මාස 28 වැනි දින කොටහේන දීපදුත්තාරාමයේ මාලිකා කන්ද විද්‍යෝතය පිරිවෙන හුණුපිටිය ගංගාරාමයේ මෙන්ම කැලණිය රජමහා විහාරස්ථානින්ද ඔසවනු ලැබුවා. එයින් පසුව මුළු රට පුරා බෞද්ධ ජනතාව මහත් අභිමානයෙන් යුතුව සියලු නිවෙස්වල බෞද්ධ කොඩිය ඔසවනු ලබනවා. අද පෙබරවාරි මාසයේ 14 වනදා ඒ කියන්නේ වැලන්ටයින් දිනය. එහෙමත් නැතිනම් ආදරවන්තයින්ගේ දිනය. ඇත්තටම ආදරවන්තයින්ගේ දිනය කියන්නේ මොකක්ද? ජිකවරයාට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීමයි. ඒ ක්‍රිස්තු වර්ෂ 270 අද වැනි දිනකයි.
එතෙන් පටන් සෑම වසරකම පෙබරවාරි මාස 14 වනදා ශාන්ත වැලන්ටයින් පූජකවරයා සිහිපත් කිරීම සඳහා වැලන්ටයින් දිනය ලෙස නම් කෙරුණා. ඒ තරුණ තරුණියන්ගේ ආදරය වෙනුවෙන් අයිතීන් වෙනුවෙන් ක්‍රූර පාලකයෙකුට එරෙහිව හඬ නැගූ වීරවරයෙකුගේ ගුණ සිහිපත් කිරීම වෙනුවෙන්. පසු කලෙක එය ආදරවන්තයින්ගේ දිනය ලෙසට පරිවර්තනය වන්නේ බටහිර සංකල්පයකට අනුවයි. බටහිරින් පැමිණි බොහෝ සංකල්ප මෙන්ම වැලන්ටයින් සංකල්පයද 90 දශකයේදී පෙරදිග මෙන්ම ශ්‍රී ලංකාව තුළද වඩා සීක්‍රයෙන් ප්‍රචලිත වුණා. අදත් ආදරවන්තයින්ගේ දිනය සැමරීම වෙනුවෙන් විවිධාකාරයේ උත්සව සංවිධානය වනවා. ඒවා හුදෙක්ම විවිධ පුද්ගලයන්ගේ උවමනා මත සිදුවන්නක්. වැලන්ටයින් දින සැමරුම අර්ථයෙන් වීරවරයෙකු ස්මරණය කිරීමක් වුවත් අද වන විට වැලන්ටයින් සැමරුම එම අර්ථයට කෙතරම් සාධාරණයක් ඉටු කරනවාද යන්න විමසා බැලිය යුතු කරුණක්. මේ අතර ආදරවන්තයින්ගේ දිනයට ආදර්ශයක් සපයන යුවලක් පිළිබඳව අපට හබරත්තාවල ප්‍රදේශයෙන් වාර්තා වුණා. ආදරවන්තයින්ගේ දිනය පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැති පුද්ගලයින්ට ආදර්ශයක් ගෙනෙන යුවලක් පිළිබඳව අපට හබරත්තාවල ප්‍රදේශයෙන් වාර්තා වුණා. 1968 වසරේ විවාහ දිවියට එළඹී මෙම යුවලට දරුවන් සිව් දෙනෙකු සිටිනවා. දරුවන් සිව් දෙනාම විවාහ කර දුන් මෙම ආදරණීය දෙමාපියන් සිය නිවසේ තනිවම ජීවත් වන්නේ ශාසනයට ලැබී ධර්මානුකූල ජීවිතයක් ගත කරමින්. දේශනා කරනවා මනුෂ්‍යයා සත්වයා කර්මයේ දායාද කොට උපදී කියලා. කර්මය මගේ කොටගෙන උපදී කියලා. ප්‍රදේශවාසීන් පවසන පරිදි මෙම යුවල භාවනාවල නිරත වෙමින් ඉතා නිදහස් ජීවිතයක් ගත කරන්නේ සැමට ආදර්ශයක් සපයමින්. ඉස්ලානාගේ 60 තමයි මම යා බලන්න ආවේ. එයා බලන්න බැරි වුණා. 11 තමනක් විතර ආවා. ඒක ලස්සනයි. මාත් ලස්සනයි. ඉතින් කවදාවත් රන්විලා. දරුවන්ට ඇහෙන්නවත් දරුවෝ කියන අම්මයි තාත්තයි රන්විරම ඇහිලවත් නෑ කියලා. ඉතින් ඒ විදිහට තමයි පුතේ අපි ජීවත් වෙන්නේ. මේ පිනට දහමට ගොඩාක් ලැබී. කිසිදා නොවෙනස් ආදරයකින් දිවිගෙවන මෙම යුවල සමාජයට වැදගත් පණිවිඩයක් ලබා දෙන්නේ ආදරය එක් දිනයකට පමණක් සීමා විය යුතු නොවන බව පසක් කරමින්. සැබෑ ආදරවන්තයින්ගේ දිනයට තවත් වටිනාකමක් එක් කරමින් සිදු වූ විවාහ මංගලෝත්සවයක් ගාල්ල ඉමුදුව ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. වසර 19කට ආසන්න කාලයක් ආබාධිත තත්වයෙන් එක්තැන්ව සිටි තරුණයෙකුට සැබෑ ලෙස ආදරය දැක්වූ තරුණියක් විවාහ කර දීම මෙහිදී සිදු වුණා. මෙය ආදරවන්තයින්ගේ මාසයේදී සැබවින්ම ආදර්ශයක්. මේ අතර අදට යෙදී තිබෙන ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් දිවයින පුරා විසිරී සිටින විවිධ ආබාධයන්ගෙන් පෙළෙන පුද්ගලයන් දහසකට ආසන්න පිරිසක් සිරිපා වන්දනාවේ රැගෙන යාමට කටයුතු කළ පාදුක්ක ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙක් පිළිබඳව අපට වාර්තා වුණා. මෙම වන්දනාවට සහභාගී වූ සියලු දෙනා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිර්දේශ මත වෛද්‍යවරුන්ගේ අනුමැතිය සහිතව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිරිපා කරුණා කිරීමට එක් වුණා. මෙම මහඟු පුණ්‍ය කර්මය වසර 4ක් පුරා සිදු කෙරෙන අතර ගුරුවරුන්ගේ මෙන්ම විවිධ වෘත්තිකින්ගේ සහයද මේ සඳහා හිමිව තිබෙනවා. අදට යෙදී තිබෙන ආදරවන්තයින්ගේ දිනයට සමගාමීව ඔසුපැල බෙදාදීමේ වැඩසටහනක් කොළඹ සීමා මාලිකයේදී අද පැවැත්වුණා. දේශීය ඔසු සඳහා වටිනාකමක් ලබා දීමේ අරමුණ පෙරදැරිව ආදරවන්තයින්ගේ දිනයට සමගාමීව බ්‍රීත් සංවිධානය විසින් සංවිධානය කළ ඔසුපැළ බෙදා දීමේ වැඩසටහනක් අද පැවැත්වුණා. ඒ කොළඹ සීමා මාලකය පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් ජනප්‍රිය රංගන ශිල්පිනී ඕෂධී හේවා මද්දුම මහත්මියගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වුණේ දෙවන වරටයි.
මේ වර්තමානයේ වෙනකොට මේ ආදරවන්තයින්ගේ දිනේ හරසුන් දිනයක් බවට පත් වෙලා. හැබැයි අපිට ඒකට අර්ථයක් එකතු කරන්න මේ ආදරවන්තයින්ගේ දිනේ හරවත් කරන්න හොඳ කාරණාවක් කියලා මම විශ්වාස කරා. මොකද සැබෑ ආදරය ජීවමාන කරන්න නම් අපිට ඔසුපැලයක් හිටවලා තමන්ගේ ආදරය ජීවමාන කරන්න හැකියාව තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා ට්‍රෙන්ඩ් එක හදන්නේ තරුණ පරම්පරාවෙන්, රැල්ල හදන්නේ තරුණ පරම්පරාවෙන්. තරුණ පරම්පරාවට මේ ආදර්ශය දෙමින් තරුණ පරම්පරාව මේ රැල්ලට එකතු කරගනිමින් මේ වැඩ කටයුත්ත දිගටම කරගෙන යන්න ඕනේ කියලා විශ්වාසය ඇති වුණ නිසා තමයි මේ අවුරුද්දේ අද වගේ දවසක මේ වැඩ කටයුත්ත සූදානම් කළේ. මේ අතර අදට යෙදී තිබෙන ආදරවන්තීන්ගේ දිනයට සමගාමීව දූරියන් පැල දහසක් සිටුවීම අද දින සිදු කෙරුණා. ඒ පරිසරවේදී තිලක් කන්දිකම් මහතාගේ මඟ පෙන්වීම යටතේ ඇලහැර විශ්වවිද්‍යාලයේ අපි සංවිධානයේ සමාජිකයින් විසින් ආදරේ නැති තැනක කරුණාවත් මෛත්‍රියවත් එන්නේ නැහැ. ආදරේ නැති තැනක එන්නේ වෛරය. බොහොම පැහැදිලිව වෛරය. වෛරය සමාජයෙන් අපි අයින් කරන්න ඕනේ. වෛරී සමාජය තුල. එවනම් ආදරවන්තයෙක්ගේ දිනය සමරන්න ඕනේ. ඒකෙදි අපි අර්ථවත් විදිහට කරන්න ඕනේ. අපි ආදරය කරන්න ඕනේ පෘථිවියට, ජීවයට. ඒ සඳහා පෘථිවියේ ජීවය පවත්වාගෙන යන්න මූලිකම සම්බන්ධය තියෙන ඉරහඳ තාරුකා සහ ග්‍රහලෝක අතර ගස් සාකෝටය. එඳ අද සාක රෝපණයක් තුල මේ විනාශ වෙච්ච පරිසරය නැවත පුනරුත්ථාපනය කරලා බාහිර දෙන්න හදන පෘථිවියටම ඇයි පෘථිවිය අපේ මාතෘ භූමිය නිසා මාතෘ භූමියට කරන සැලකිල්ල අද ඒ ආදරය අද මෙතනින් කරනවා. මේ ආදරවන්තයන්ගේ දිනය ආදරය කරන සියලු දෙනාටම විශේෂයි. ඉතින් මට මේ අවස්ථාවේදී වැදගත් පණිවිඩයක් කියන්න තියෙනවා. ඔබ යම්කිසි පෙම්වතෙක් පෙම්වතියක් නම් අනිවාර්යයෙන්ම මේ දේත් මතක තබා ගන්න ඕනේ. නියමාකාර ලෙස ආදරය කරන්නට ඔබට බලවත් හතුරෙක් ඉන්නවා. ඒ තමයි මේ දුම් වැටිය සහ මද්යසාර. අරක්කු සිගරට් භාවිතා කරනවා නම් ඔබට කවදාවත් නියම පෙම්වතෙක් පෙම්වතියක් වෙන්න බෑ. මද්යසාර ගත්තහම සාමාන්‍යයෙන් ඉන්න මේ සිහිය විකල් වෙනවා. ඉතින් සිහි විකල් වෙච්ච කෙනෙකුට පෙම්වතෙක් විදියට කටයුතු කරන්න බෑ. ඒ වගේම තමයි දුම් වැටිය. දුම් වැටිය පාවිච්චි කරන කෙනෙක් අනිවාර්යයෙන්ම Tamanට ලිංගික බෙලහීනතාවයට පත් කරන දෙයක්. මම හිතන්නේ කිසිම පෙම්වතියක් කැමති වෙයි කියලා ලිංගිකව බෙලහීන වෙච්ච පෙම්වතෙක් තමන්ගේ පෙම්වතා බවට පත් කරගන්න. ඔබට නියම ලෙස පෙම් කරන්නට අවශ්‍ය නම් ආදරය කරන්නට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම මේ දුම් උරණ කෙනෙක් මත් වතුර බොන කෙනෙක් හොයාගන්න එපා. මෙරටින් හමු වූ බ්‍රිතාන්‍යයේ පැතිර යන නව කොවිඩ් වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තිය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂද සිල්වා මහතා පවසනවා. ඉහළ සම්ප්‍රේක්ෂණ අවධානමක් ඇති නව කොවිඩ් ප්‍රභේදය මෙරට තුළ ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂද සිල්වා මහතා පවසන්නේ පවතින තත්ත්වය යටතේ රට පිළිබඳ ගන්නා ඉදිරි පියවරයන් සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ විශේෂඥයින්ගේ මතය ඉදිරිපත් කිරීමෙන් පසුව බවයි. දිනපතා අපි සාකච්ඡා කරගෙන යනවා විශේෂඥ වෛද්‍යවරුන් සමග කොහොමද මේ අලුත් තත්ත්වවලට මුහුණ දෙන්නේ කියලා. හැබැයි දැන් ඒ වෛරසයටත් මේ එන්නතදීම සාර්ථක ආවරණයක් දෙනවා කියලා තමයි දැනට තියෙන සෞඛ්‍ය මතය. ඒක මේක දැන් දිගින් දිගට විශාල වශයෙන් මේ වෛරසය ප්‍රශ්නයක් වෙනවා නම් විතරයි අපි වෙන ක්‍රියාමාර්ග වලට යන්නේ. අපි දැනට තියෙන්නේ මේ රට නව සාමාන්‍ය විදිහට ක්‍රියාත්මක වෙමින් සාමාන්‍ය මහජන ජීවිතයට පුළුවන් තරම් හානිය අවම කරමින් රට පවත්වාගෙන යන අතරතුර ඒ රෝගීන් වෙන් කළ තබා ගැනීම, ඒ රෝගීන්ට අවශ්‍ය සහයෝගය ලබා දීම, ඒ වගේ දේවල් තමයි දැනට යන්නේ. අපේ විශේෂඥ වෛද්‍යවරු, අපේ වෛද්‍යවරු අනිත් කාර්ය මණ්ඩලය ගත්තාම මේ සියලු දෙයක්ම ඉතාමත්ම විමසිල්ලෙන් බලලා තමයි මේ තීන්දුව ගන්නෙ. දැන් කවුරු හරි කියනවා නම් මේ අද හෙට ලොක්ඩවුන් කරන්න ඕනේ, හෙට මේවා කරන්න ඕනේ. ඉතින් එහෙම කියලා මම හිතන්නේ එහෙම ඒ ආවට ගියට අපිට තීන්දුව ගන්න හරි අමාරුයි. නමුත් එකම දේ තියෙන්නේ විශේෂඥ මතය අපි අරගෙන තමයි දේවල් කරන්න ඕනේ. පෙරදින විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ 3 වන වසරේ ඉගෙනුම ලබන සිසුන් 8 දිනකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ අතර ජාතික ප්‍රවාහන වෛද්‍ය විද්‍යායතනයේ නුගේගොඩ ප්‍රධාන කාර්යාලය හෙට දිනේ වසා තැබෙන බව එහි සභාපති වෛද්‍ය ශවේන්ද්‍ර ගමගේ මහතා ප්‍රකාශ කළා. ජාතික ප්‍රවාහන වෛද්‍යායතනයේ නුගේගොඩ ප්‍රධාන ශාඛාවේ අපේ නිලධාරි මහත්මයෙකුට කොරෝනා ආසාදනය වෙළඳ ඇති බවට තහවුරු කරනු ලැබුණ පරීක්ෂණයකින් එනවා අපි තීරණය කරා හෙට දිනේදී එනම් 15 වෙනි දින ජාතික ප්‍රවාහන වෛද්‍යායතනයේ සේවාව ලබා නොදීමට සේවාව ලබා දීම සඳහා අපි දුරකථන මගින් වෙන් කරගත් පාරිභෝගික මාතුන්ට අපි නැවතත් දැනුම් දෙන වෙනත් දිනයක් අපි කොහොමද බලාපොරොත්තු වෙනවා ලබන අඟහරුවාදා එනම් 16 වෙනි දින සිට අපේ සේවාවන් නැවත ක්‍රියාත්මක කිරීමට.
ඊයේ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 796 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. එම පුද්ගලයන් සියලු දෙනාම දේශීය වශයෙන් හඳුනාගත් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාත්මක මධ්‍යස්ථානය සඳහන් කළේ. ඊයේ දින වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඊයේ දින කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 280ක් වාර්තා වුණා. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 128ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 91ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 297 දෙනා වාර්තා වී තිබුණේ දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින්. ගත වූ පැය 24 තුළ මෙරටින් කොවිඩ් මරණ 6ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොස් ඇත්තේ මහනුවර, බණ්ඩාරකම, හබරත්තුව, නිට්ටඹුව, මීගමු සහ නාරන්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 390ක් දක්වා ඉහළ ගියා. ඉන්දියානු රජයේ ප්‍රධානයක් ලෙස මෙරටට ලැබුණු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා හෙවත් කොවිෂීල්ඩ් එන්නත මෙවන විට පුද්ගලයන් 1,86,654 දෙනෙකුට එන්නත් කර තිබෙනවා. ඊයේ දිනයට පමණක් පුද්ගලයන් 7,457 දෙනෙකුට මෙම එන්නත ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ. පසුගිය 29 වෙනිදා මෙම එන්නත් කරන වැඩසටහන ආරම්භ වුණා. ආණ්ඩුව බිහිකළ ජනතාව සතු වගකීම ආණ්ඩුවෙන් සේවයක් ලබා ගැනීම බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එය අද බේරුවල ප්‍රදේශයේ පැවති උත්සවයකදී. රුපියල් කොටි 14ක වියදමෙන් මහල් 4කින් යුතුව ඉදිකළ බේරුවල ප්‍රාදේශීය සභා බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. ජනාධිපතිවරයා මගේ දැනේ පැය 15ක් විතර වැඩ කරන කෙනෙක්. 10ක් 15. එතුමා එච්චර නම් මම වැඩ කරන්නේ නැහැ. මුත් එතුමා ඉඳගෙන මේ සියලු පළාත් ගැන පළාත් පාලන ආයතන ගැන අවබෝධයක් ඇතුව තමයි මගේ වැඩ පිළිවෙල ඉදිරියට දියත් කරන්නේ. ඒ නිසා එකෙන් අපි ප්‍රයෝජනය ගන්න ඕන. ආණ්ඩුවක් පිහිටවලා ඒ ආණ්ඩුවෙන් පුළුවන් තරම් ප්‍රයෝජනය ගැනීම ජනතාව සතු වගකීමක් වශයෙන් තමයි මම දකින්නේ. එහෙම නැතුව ඇමතිවරු පත් කරලා മന്ത്രിවරු පත් කරලා ගොඩනගලා മന്ത്രിවරු පත් කරා අපිට දැන් වැඩේ කෙරෙයි කියලා පැත්තකට ඉන්න ගියොත් ඒකෙන් තමන්ගේ පළාතට විතර නෙවෙයි තමන්ටත් ඒක පාඩු වෙනවා. ඒ නිසා තමන් පත් කරන മന്ത്രിවරයා, තමන් පත් කරන සභාපතිවරයා තමන්ගේ දේශපාලන නායකයෙක් වශයෙන් පත් කරගත්තට පස්සේ ඔබේ වගකීම තමයි ඕගෙන් ප්‍රදේශය සඳහා ඔවුන් ලවා වැඩ කරවා ගැනීම. ඒ කර ගැනීමේ අයිතිය ඔබට තියෙනවා. ඒ අයිතිය ඔබ පාවිච්චි කරයි කියන විශ්වාසය අපිට තියෙනවා. රට තුළ මහා පරිමාණයේ ඉඩම් මංකොල්ලයක් ක්‍රියාත්මක වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එය අද සූරියවැව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් 35 වන සත්කාරය විපක්ෂ නායක ජංගම සේවය අද සූරියවැව ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය පාලනයට සම්බන්ධ ප්‍රබලින්ගේ හිතවතුන්ට ගජමිතුරන්ට මේ ප්‍රදේශයේ පොඩි මිනිහා සතු ඉඩකඩ දුසිම් ගණන් බෙදා දෙන වාණිජ කර්මාන්ත වාණිජ කෘෂිකර්ම යනාදී වචන උපයෝගී කරගෙන මේ දැවැන්ත ඉඩම් මංකොල්ලේ ක්‍රියාත්මක වෙනවා. රටේ ජනතාව වරමක් ලබා දුන්නේ පාලකයන්ටත් පාලකයන්ගේ හිතවතුන්ටත් ගජමිතුරන්ටත් මහවැලි ඉඩම් මංකොල්ල කන්නට නොවේ. ඉඩම් මංකොල්ලේ කප්පිට්ටු ටික අද මේ ආණ්ඩුව තුල ඉඳගෙන ඉවක් බවක් නැතුව මේ දූෂිත ඉඩම් මංකොල්ලේ ක්‍රියාත්මක කර මම කියනවා තමුන්නාන්සලාට සූදානම් වෙන්න මේ රජය මේ කරන දුර්දාන්ත වැඩපිළිවෙල නතර නොකළොත් සමගි ජන බලවේගයේ අපි මුළු සූරියවැවම ජනතාව ගෙන්නලා මහා දැවැන්ත උද්ඝෝෂණයක් කරන්නට අපි කටයුතු කරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. වසර 5කට 6කට සැරයක් මහජන නියෝජිතයෝ පත් වෙන්නේ తాවකාලික භාරකරුවන් හැටියට කටයුතු කරන්න. රටේ අයිතිකරුවන් හැටියට කටයුතු කරන්න නෙවෙයි. නමුත් අන්ත දූෂිත ඉඩම් මංකොල්ලය වහා නතර කරන්නට තමුන්නාන්සලා පෙළ ගැසෙන්නට ඕන. සමගි ජන බලවේගය අපි ලෑස්ති එකට නායකත්වය ලබා දෙන්න. මේ ඉඩම් මංකොල්ලයට අපි ඉඩ තබන්නේ නැහැ. දිනපතා භාවිතය සඳහා පාසල් දරුවන්ට නොමිලේ මුඛ ආවරණ ලබා දීමට රජය කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. එය අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ජනාධිපතිතුමා ගම සමග පිරිසඳරක් වැඩසටහන යටතේ රට වටේ යනවා ජනතාවගේ ප්‍රශ්න මොනවද කිය විමසමින්. ඊට ශනිකව මැදිහත් වෙන ආකාරය අපි දකිනවා. එච්චර දුර යන්න අවශ්‍ය නැහැ. පාසල් දරුවන්ට නොමිලේ දිනපතා භාවිතයට මුව ආවරණයක් ලබා දීමට කඩිනම් වැඩපිළිවෙලක් ලබා දෙන්න කියලා ආරම්භ කරන්න කියලා අපි රජයට මතක් කරනවා. දැන් මේ සඳහා ජනතා පරිත්‍යාග වලින්ම
ඇති කරපු කොවිඩ් අරමුදල වුණත් රජයට පාවිච්චියට ගන්න පුළුවන්කම තිබෙනවා. රට පුරා පාසල්වල දරුවන්ට තාමත් නිල ඇඳුම හරියට ලබා දෙන්න ආණ්ඩුව අපොහොසත් වෙලා තිබෙනවා. දරුවන්ට පෙළ පොට්ටිකවත් හරියට දී ගන්න රජයට බැරි වෙලා තිබෙනවා. මැතිවරණ කාලේ කිව්වා ත්‍රිපෝෂ වලට අමතරව විශේෂ පෝෂණ ආධාර දෙන හැටි. දැන් විශේෂ පෝෂණ ආධාර කෙසේ වෙතත් මෙතෙක් පැවති හැම රජයක්ම දිගටම දීපු ත්‍රිපෝෂිතිකවත් ලබා දෙන්න මේ ආණ්ඩුව අපොහොසත් වෙලා තිබෙනවා. අද වෙද්දී දරුවන්ට තමන්ගේ හැකියාවෙන් දක්ෂතාවෙන් කාටවත් අතපාන්න නැතුව ප්‍රධාන ජාතික පාසලකට යන්න තියුණු සිහිනය පවා ආණ්ඩුව අහිමි කරලා තිබෙනවා. ධන බලවතුන්ගේ දරුවන් හොරපාරෙන් පාසලට ළමුන් ඇතුළත් කිරීම අද ජයටම යනවා කියනවා. ඒ විතරක් නෙමෙයි අපිට ආරංචි මේ හරහා විශාල මුදල් ඉපීමේ ජාවාරක් පිළිබඳවත් මුදලට මේ ළමයි ඇතුළත් කිරීම කාරණාව පිළිබඳවත් එහෙම සමාජයේ කතිකාවක් මේ දිනවල යනවා. මේ රටේ මිනිසුන්ගේ ප්‍රධාන ප්‍රශ්න යටපත් කරන්න එක එක චිත්‍රපට සංදර්ශන මේ දස්වල කියනවා. වීරවංශගේ අවුල මේ ඔක්කොම බොරුව කරන්නේ මේ නාටක සම්පූර්ණ බොරුව කරලා මේ රටේ මිනිස්සු නැවතත් අගාධයෙන් ආගාට පත් කළා කියන එක මම කියන්න කැමතියි. ඒකීය රටක් සහ එක්සත් රටක් අතර වෙනස හඳුනා නොගන්නා තුරු අප රට තුළ බෙදුම්වාදී ආක්‍රමණයන්ට ඉඩ සැලසෙන බව අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා. ඒ වාතුව ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකදී ඒකීය රටක් සහ එක්සත් රටක් අතර තියෙන වෙනස කරුණා කරලා අපේ දරුවන්ට කියලා දෙන්න. ඒක නොදන්න තාක් කල් අපිට පුළුවන් මේ රටේ බෙදුම්වාදීන්ට ආක්‍රමණය කරන්න පුළුවන් තරම ඉඩ තියෙනවා. ඒකීය රටක් කියලා කියන්නේ මුළු රටේම තියෙන එක නීතියයි. එක්සත් ඇමරිකා ජනපදයේ ප්‍රාන්ත 52ක් තියෙනවා. ඒක එකතු වෙලා තමයි එක්සත් ඇමරිකා ජනපදය හැදිලා තියෙන්නේ. ඒකේ තියෙන කුඩාම ප්‍රාන්තය වෙස් වර්ජිනියා, කුඩාම ප්‍රාන්තය ලංකාවට දරා ලොකු නම් ඒ වගේ විශාල රටවල් තමයි එක්සත් නැත්නම් ෆෙඩරල් කරන්නේ. ඒතර මහා විශාල රටවල් එක්සත් කරනවා නම් මේ කුඩා රට එක්සත් කරන්න හදන්නේ අත වශයෙන්ම බෙදන්න. මේ රට බෙදලා නිකන් හරි උතුරේ ඊළම ස්ථාපිත වුණොත් අපිට ශාසනය ආරක්ෂා කරන්න පුළුවන් බෑ. ඒක නිසා තමයි අපි දිවි හිමියෙන් මේ රටේ ඒකීයභාවය ආරක්ෂා කරන්න ඕනේ. ඒකීයභාවය ආරක්ෂා කරන මොනතරම් අපේ මුතුන් මිත්තෝ ජීවිතේ පිටුවද. ඒක අපි ව්‍යවස්ථාවකින් බෙදලා දෙන්න හදනවා නම් අපි ඒකට නිකන් ඉන්නවා නම් අපි ඒ වීරයන්ට කරන අගෞරවයක් තමයි ඒගොල්ලෝ අපිට ශාප කළයි. දේශපාලන වශයෙන් සිදුවන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තමන් සූදානම් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. අද කුරුණෑගල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. සහරාන්ගේ කුණාටුව හමලා ඉවරයි. එතුමා බලයට ආවට පස්සේ තමයි මේ කොවිඩ්-19 කුණාටුවත් ආවේ. මේ කුණාටු දෙකෙන්ම ඇතිවෙච්ච ඍණාත්මක බලපෑම මැද තමයි අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ට මේ රටේ පාලන සුක්කාන මහසුරුවන්න සිද්ධ කරලා තියෙන්නේ. ඒක අභියෝගයක්. ඒ අභියෝගය හරියට ජය ගන්න නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ව හැමතින්ම ශක්තිමත් කිරීම වැදගත්. හැමතින්ම ශක්තිමත් කිරීම කිව්වම දේශපාලන වශයෙන් ශක්තිමත් කිරීමත් වැදගත්. දේශපාලන වශයෙන් ශක්තිමත් කිරීම කියන්නේ අපේ රටේ ඉතිහාසයේ පළවෙනි රාජ්‍ය 나යකයා කිසිම දේශපාලන පක්ෂයක සමාජිකයෙක් නොවෙන. කිසිම දේශපාලන පක්ෂයක ඉහළ තනතුරක් නොදරන. මීට කලින් හිටපු හැම රාජ්‍ය නායකයෙක්ම පාලන තන්ත්‍රයේ තිබෙන ප්‍රධාන දේශපාලන පක්ෂයේ ප්‍රධාන භූමිකාවක් රඟ දැක්වුවා. එතුමා වඩා ශක්තිමත් වෙන්නේ. එතුමාගේ සේවය මේ රටට වැඩියෙන් ලබා ගන්න පුළුවන් වෙන්නේ ඒ අඩුපාඩුවත් සම්පූර්ණ වුණොත්. එමගින් තමයි එතුමා අංග සම්පූර්ණ රාජ්‍ය නායකයෙක් විදිහට අංග සම්පූර්ණ වෙන්නේ. ඒක අපි එතුමාට තියෙන ලැබියාව නිසා කියන දෙයක් මිසක් වෙනත් අරමුණකින් කියන දෙයක් නෙවෙයි. තමුන්වහන්සේලා දන්නවා අපි දේශපාලනයේ බොහෝ කුණාටු වලට මුහුණ දීපු අය. මම ජනතා විමුක්ති පෙරමුණේ ඉඳන්දී එකෙන් එළියට බහින්න සිද්ධ වෙච්ච එක තමයි ලොකුම කුණාටු. 2015 ජනවාරියට පෙරදුනාට පස්සේ ආපු කුණාටුවටත් අපි මුහුණ දුන්නා. කුණාටු කියන ඒවා අපිට දේශපාලනයේ අලුත් අවස්ථා අධ්‍යක්ෂින් නෙවෙයි. සමහර කුණාටු නාවොත් අලුත් ගොඩබිම් හොයාගන්න හම්බෙන්නේ නැහැ. සමහර විට වස්කෝද ගාමට සමහර රටවල් අහුවෙන්නේ නැත්තේ ඒ කුණාටු වලට අහුවෙලා. ඒවැ ධනාත්මක ප්‍රතිඵල ගැනීමේ විභවයක් තියෙනවා. අපි ඕනම කුණාටුවක් දිහා බලන්නේ අන්නේ ධනාත්මක ඇහි. ඒ නිසා අපි කුණාටු වලට බය වෙන්නේ නැහැ. කුණාටු වලට අපිව බය කරන්නත් බෑ. අමාත්‍ය විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් උද්ගතව ඇති වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කලාකරුවන් සිය අදහස් මෙලෙස පළ කළා. කොපමණ බාධා යහපාල ආණ්ඩුවෙන් ආවත් කොපමණ බාධා ජාත්‍යන්තරයෙන් ආවත් විමල් වීරවංශ විතරයි කෙලින් කොන්දක් තියාගෙන මේ සටන ආරම්භ එකම සටන් කාමියා. ඒකේ ගරුත්වය තුමාට දිය යුතුයි. මේ අතීතයේ අමතක වීම තුළ තමයි අපි අපේ පරාජයන් හැම දෙයකටම මුහුණ දුන්නේ. 2015 පටන් ගත්ත යහපාල ආණ්ඩුව රට නැති කරලා විනාශයට මුඛයට පත් කරන්න ප්‍රධානම හේතුව උනේ අපිට මුල අමතක වීමේ නරක පුරුද්දටයි. පොදු ජන එක්සත් පෙරමුණ කවදාවත් මේ වගේ ભેද බින්න වෙන්න දෙන්න හොඳ නැහැ. මේ 69 ලක්ෂය අපි අතරමං කරන්න බෑ.
පක්ෂයක නායකත්වයත් ජනාධිපතිතුමාට තිබුණා නම් අපිත් විශ්වාස කරනවා කලාකරු වශයෙන් ඒ හොඳයි කියලා. මොකද පාර්ලිමේන්තුවේ නායකත්වයත් එතුමා ළඟ තියෙනවා නම් පක්ෂයේ නායකත්වයත් එතුමා ළඟ තියෙනවා නම් අපි විශ්වාස කරනවා කලාකරු වශයෙන් රටේ උන්නතියට පක්ෂයේ උන්නතියට ජාතිය උන්නතියට පාර්ලිමේන්තුවේ උන්නතියට ගොඩක් හේතු වෙයි කියලා ඔය මේ වගේ ભેද බින්න නොවි එක්රොක් වෙලා එක තැනක නායකත්වයකට රොක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ මේ රට බේර ගන්න තියෙන අන්තිම අවස්ථාව කියලා හිතලා. එහෙම නැත්තුව පවුලක් ගොඩ යන්නවත් තව කාගේවත් මල්ලක් පුරවන්නවත් නෙවෙයි. මේ අහිංසක මිනිස්සුන්ගේ බලාපොරොත්තුව. ජනතාවගේ මතේ නියෝජනය කරමින් විමල් වීරවංශ මැතිතුමා කතා කරා. දැන් ඊගාව ප්‍රශ්නේ එන්න කලින් මේ සැඟවුණු අමුත්තෙක් ඉන්නවා. ඔහුට උවමනා කරලා තියෙනවා විමල් වීරවංශ මැතිතුමාව මෙතනින් අයින් කරන්න. මං හිතන්නේ ඔහුට ඒක කරන්න පුළුවන් වෙයි කියලා. මේ ආණ්ඩුව 69 ලක්ෂයක් ගෙනල්ලා මෙතනට තිබ්බේ කාටවත් ඕන දේවල් කරන්න නෙවෙයි. විමල් වීරවංශ මැතිතුමා කියපු දේ නරකක් මම දකින්නේ නැහැ. රටක ජනාධිපතිවරයෙක් පත් වුණාට පස්සේ ඒ පක්ෂයේ නායකත්වය ඔහුට ලබා දෙන එක සම්ප්‍රදාය තිස්සේ එන දෙයක්. දැන් මේ 69 ලක්ෂය දුන්නා වගේම අනිත් පැත්තෙන් නැති කරලා දාන්නත් මේ රටේ මිනිස්සුන්ට පුළුවන්කම තියෙනවා. ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට යම් බලතල ටිකක් තියෙනවා නම් ඒ ටික හරියට ක්‍රියාත්මක කරන්න බැහැයි කියලා දැන් පොදු ජනතාවට දැනලා තියෙනවා මේ වෙනකොට. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මේ ඉදිරි වසර ටික හරියට මේ රට කරගෙන යන්න අවශ්‍ය බලයක් තලයක් තියෙනවා. ඒක දීලා මේ රට මේ කොවිඩ් වසංගතය වගේම ආර්ථික වසංගතය ගොඩ ගන්න තුමාට උදව් කරන්න ඕනේ. මේ මොහොතේ අපි බෙදිලා එක එක්කෙනාට එන කොටාගෙන ඉඳලා හරියන්නේ නැහැ. මැරෙන්නෙත් තනියමයි ලොවේ. එයින් පිටස්තර වෙන විදිහකින් නොවේ. අනුන් පිහිට තකමින් යුතු කම හමුවේ. බියෙන් මුළු වදිනු අපහට තරම් නොවේ කිය. අපිට මුළු වදින්න අවශ්‍යතාවයක් නැහැ. විමල් වීරවංශ වගේ ඇමතිවරු අපි රැකගන්න ඕනේ. මේ රටට වැඩ කරන්න පුළුවන් ඇමතිවරුන්ට මදිපුංචිකම් කරන්න හොඳ නැහැ. මේ ඔක්කොම එකට අත්වල බැඳගෙන මේ රටට සංවර්ධනය ගෙනවට ප්‍රතිඥා දීපු කට්ටිය මේ රටට අමාරු කාලයක් තියෙන මේ අවස්ථාවේදී අපිට රටක් විදියට නැගිටින්න අපේ රටේ නායකයෝ රැකගන්න කියලා ඉල්ලා සිටිනවා. ජනාධිපතිතුමන්ගේ කාර්යභාරය රටේ රාජ්‍ය නායකයා ලෙස පූර්ණකාලීනව ඉටු කරමින් රටේ සංවර්ධන කටයුතු සිදු කිරීම බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. එය අද ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙරට නියෝජනය කරපු සාම්ප්‍රදායික දේශපාලන නායකයින් ජනාධිපතිවරට පත් වුණාට වඩා වෙනස් මාර්ගයක ගමන් කරන නායකයෙක්. ඒ නිසා තමයි ජනාධිපතිතුමා විශේෂ වශයෙන් දේශපාලන ව්‍යාපාරයකට නායකත්වය නොදී සෑම දේශපාලන පක්ෂයකටම හුම්කම් දෙන්න පුළුවන්. රටේ සෑම ජන කොට්ටාශයකටම නායකත්වය දෙන්න පුළුවන් නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් හැටියට කටයුතු කරන්නේ. ඒ නිසා ඒක අගය කරන විශාල පිරිසක් ඉන්නවා. අපේ දේශපාලන ව්‍යාපාරය මහින්ද රාජපක්ෂ මැතිතුමාත් බැසිල් රාජපක්ෂ මැතිතුමාත් නියමිත දිශානතියට මෙහෙවනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පූර්ණ අනුග්‍රහය දේශපාලන ව්‍යාපාරයේ සියම කටයුතු කරනවත් ලැබෙනවා. ජනාධිපතිතුමාගේ කාර්යභාරය රටේ රාජ්‍ය නායකත්වය පූර්ණ කාලීනව ඉෂ්ට සිද්ධ කරමින් රටේ සංවර්ධනය සිදු කිරීමයි. ඒ සංවර්ධන ගමනට ජනාධිපතිතුමා නායකත්වය ලබා දීලා තියෙනවා. ඊට සමගාමීව අපේ දේශපාලන ව්‍යාපාරය ශක්තිමත් ක්‍රියාත්මක වෙනවා. වත්මන් රජය ජනතාවගේ සැබෑ ප්‍රශ්නවලට පිළිතුරු ලබා නොදෙමින් විවිධ නාටක රඟ දක්වමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසනවා. එය අද කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. අද මේ රටේ එක නාටක ඉදිරිපත් කරමින් තියෙනවා. අපි දැක්ක එක වෙලාවක මේ කොරෝනා කියන භයානක වෛරස් තත්වයට පැණියක් හදලා මුළු රටේම ජනතාව ඒකට යොමු කරලා තිබුණා. දැන් ඊළඟට නැගෙනහිර ජටිය සම්බන්ධයෙන් විශාල ජනමතයක් එහෙම නැත්නම් විශාල ප්‍රශ්න ගණනාවක් මේ රටේ ජනතාවට මාධ්‍ය තුලින් අපි දැක ගන්න ලැබුණා. දැන් අද මොකද්ද? අද මේ විමල් වීරවංශ නාටකේ වීරවංශ නාටකේ දැන් මේ වෙනකොට රඟ දක්වමින් තියෙනවා. මේ මොකද මෙහෙම කරන්නේ? දැන් එදා දෙන්නෙක් දෙපැත්තේ ඉඳගෙන ජනාධිපති එක පැත්තක අගමැති එක පැත්තක වැඩ කරන්න බෑ කියපු ආණ්ඩුවේ අද මොකද්ද වෙලා තියෙන්නේ? දැන් අද මේ ජනතාවගේ ප්‍රශ්න සියල්ල අමතක කරන්න තමයි මේ නාටක ඉදිරිපත් කරමින් තියෙන්නේ. සියලු බලය ලැබිලා තියෙනවා. 3න් 2 ලැබිලා තියෙනවා. ඒ වගේම විශ්ව සම්මත කරගෙන තියෙනවා. එවනම් කවුද මේ දෙපැත්තට අදින්නේ? කාටද වැඩ බැරි? අපි අහනවා රජයෙන් මේ වැඩ බැරි ජනතාවගේ ප්‍රශ්න විසඳා ගන්න බැරි. අද මේ අමාරු තැනකට මේ රට වැටිලා තියෙන්නේ. එකටද දෙකටද වැඩ බැරි කියලා අපි අහනවා මේ රජයේ පාර්ශවයෙන්. මේ නොයෙකුත් නාටක වරින් වර සංදර්ශනය කරමින් ජනතාවගේ ප්‍රශ්න අමතක කරන්න. මාධ්‍ය සංදර්ශන දාන්න නැතුව ජනතාවගේ සැබෑ ප්‍රශ්න විසඳන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. මොකද මේ තත්ත්වය තුල ජනතාව අද කබලෙන් ලිපට වැටිච්ච ජනතාවක් බවට පත් වෙලා තියෙනවා. ජනාධිපති මැතිවරණ තියලා අවුරුද්දක් අවසන් වෙනකොට මේ වෙනකොටම ආණ්ඩුවේ කණ්ඩායම් කිහිපයක් රටේ ජනතාවගේ ප්‍රශ්න පැත්තක තියලා එයාලගේ ප්‍රශ්න විසඳ ගන්න අද මහන්සි වෙනවා. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන්
අපි ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තුළ යම්කිසි තනතුරක් ලැබෙන්න ඕන නම් ඒක ජනාධිපතිතුමයි අගමැතිතුමයි පක්ෂයයි ප්‍රධාන අය තීන්දුව කරගන්න. ඒකට මේ එක එක්කෙනා ඇවිල්ලා මේ කට දාන්න ඕනේ නෑ. අපේ පක්ෂයට අයිති නැති කෙනෙක් අපේ පක්ෂයට උපදෙස් දෙන්න දෙනවනේ ඒක වැරදි. අපි ජානීපේට උපදෙස් දෙන්න බෑනේ අපිට. දැන් ඔයාගේ නෝනාට උපදෙස් දෙන්න ඕනේ වා නැතුව වෙන මිනිහෙක් ඇවිල්ලා නෝනාට උපදෙස් දෙන්න ගියාම හරියන්නේ නෑනේ. ජනතාව ජනාධිපතිවරයෙක් පත් කරගත්තේ රටේ ජනතා බලාපොරොත්තු ඉටු කරන්න. මේ වෙලාව ඇතුළත මත ගැටුම් ඇති කරගත යුතු වෙලාවක් නෙමෙයි. සියලු දෙනා එකතු වෙලා රට ඉදිරියට ගෙන යන්න ජනතා බලාපොරොත්තු ඉටු කරන්න කැප වෙන්න. එහෙම නැත්නම් ජනතාව ගැටුම් නැතුවම අපිට ගෙදර යන්න උත්තර දෙයි. අපි හිතුවේ මේක නාටකයක් කියලා. දැන් නාටකයට එහා ගිහපු සැබෑවක් බවට පත්වෙමින් තියෙනවා. අර අලු යට තිබිච්ච ගිනි මතුවලා ඇවිල්ලා තියෙනවා. ඒ මතුවෙච්ච ගිනි අතරේ විමල් වීරවංශ කවිකාරයෙකුට වැටලා තියෙනවා. හෙට අනිද්ද වෙනකොට මෛත්‍රීපාල සීසර් මහත්තයා ප්‍රදාන ඒ නඩේටත් කවිකාරයෝ කියලා කියන්න ඔය දිව නැවෙනවා කියන එක අපිට විශ්වාසයි. කාටවත් බයක් සැකයක් තියාගන්න උවමනාවක් නැහැ. ඉදිරි අවුරුදු 5 විතරක් නෙමෙයි. ඉදිරි අවුරුදු 10 අධිකාරු ජනාධිපතිතුමාව මේ රටේ රාජ්‍ය නායකයා කරන්න අපි කැප වෙලා වැඩ කරන කවුරු හරි මේ ආණ්ඩුවේ ඉඳලා ඒ ආණ්ඩුවේ ක්‍රියාදාමය පිළිබඳ මොනවා හරි වචනයක් විරුද්ධව කියපු ගමන් එයා හිතන්නේ මේ ආණ්ඩුව පෙරලන්න හදනවා කියලා. ආණ්ඩුව ආරක්ෂා කරන බලවේග විදියට ආණ්ඩුව ගමන් කරන්න ඕන නිවැරදි මාර්ගය පෙන්වලා දෙන්න අපිට අයිතියක් තියෙනවා. අර ගහෙන් වැටුණු මිනිහට ගොනා එන්නම තියෙන සිද්ධිය අපි හොඳටම දන්නවා. එහෙම තත්වයකටපත් කරන්නේ නැතුව අපි විපක්ෂයට බොහොම පැහැදිලිව කියන්නේ මේ වෙලාවේ චූටි දේවල් අල්ලගෙන පහර ගහනවා වෙනුවට අපි රටක් විදියට ජාතියක් විදියට එකමුතු වෙලා මේ ව්‍යසනයෙන් ගොඩ ගියලා රටේ ආර්ථිකය ඉස්සරහට ගන්න වැඩපිළිවෙල හදනවා මිසක් මේ තත්ත්වෙන් ගොඩ යන්න හදන එක වැරදි. වත්මන් රජය ලබා දුන් පොරොන්දු ඉටු නොකරන්නේ නම් ඡන්දය ලබා දුන් 69 ලක්ෂ බිංදුව දක්වා අඩු විය හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. ඒ බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී දැන් මේ රටේ ජනතාව හැමදාම මේ කට්ටිය මුලා කරා. වතුකරේ ජනතාවට තරංගට මේ කට්ටිය පොරොන්දු දුන්නා. රාජපක්ෂ කඳවුර කිව්වා 1000ක් දෙනවා කිව්වා දවසට පඩි. සජිත්ලගේ පැත්තෙන් කිව්වා 1500ක් දෙනවා කියලා. දැන් අවුරුද්දයි මාස 3ක් අයවැය තියෙනවා කොලේ තියෙනවා 1000 එන්නේ නැහැ. දැන් මේකට දිගටම අරගල කරනවා. ආණ්ඩුව මොකද කරේ? සාමූහික කිවිසුමකට යන්නේ නැතුව පඩිපාලක සභාව කෙනෙක්ට මේ ප්‍රශ්නේ දැම්මා. යටින් සැලසුම් කරගෙන ආවිලා සාකච්ඡා කරාද කියන සැකෙත් අපට තියෙනවා. මේ වැඩේ කෙරෙන්නේ නැහැ. පරාදයි. වත්ත පරාදයි. ඡන්ද අපතේ ගියා. අපේ රටේ නීතියක් හදනවා නම් ඡන්දයක් දීලා පාලකව වැරදි පාරේ යනකොට වෙච්ච පොරොන්දු ඉෂ්ට කරන්නේ නැති වෙනකොට දීපු ඡන්ද ආපහු කැඳවන්නේ ඉල්ල ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් 69 ලක්ෂ බිංදුවට බස්ස ගන්න පුළුවන්. දැන් පාස්කු ප්‍රහාරයේ කොමිෂන් වාර්තාව එළියට ඇවිල්ලා තියෙනවා. හැබැයි මේක එළියට දාන්නේ නැහැ. දැන් ටික එනවා එළියට. පාස්කු ප්‍රහාරයෙන් දැන් රනිල් වික්‍රමසිංහ නිදහස් වෙනවා. දැන් ඒතකොට හිතා ගන්නකො පාස්කු විරදා ප්‍රහාරයට අදාළ කොමිෂන් වාර්තාවෙන් වෙන්නේ මොකද්ද කියලා. ඒ විතරක් නෙමෙයි පාස්කු විරදා ප්‍රහාරයට අදාළ කොමිෂන් වාර්තාවට සාක්ෂි දෙන්න ආපු ආරක්ෂක අංශවල බුද්ධ්‍යංශවල සමාජික දීපු සාක්ෂි එළියට දැම්මොත් එහෙම පාස්කු ප්‍රහාරය තමන් විසින්ම සැලසුම් කරපු තමන්ගේම උමනාව වෙනුවෙන් හදපු වැඩපිළිවෙලක් කියලා එළියට එනවා. මේකත් හරියට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති වැඳුම් කර වංචාවට දාපු කොමිෂන් වගේ එකක්. අර්ජුන මහේන්ද්‍රන් කණෙන් අල්ලන් ඇවිල්ලා සිංගප්පූරුවෙන් දැන් ධනගස්සනවා කියපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පොඩි වැඩක් තියෙනවා පුළුවන් නම් කරන්න. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දාපු ජනාධිපති කොමිසමේ වාර්තාව සම්පූර්ණ එක පුළුවන් නම් අරන් එළියට දාන්න කියන්න අපි අභියෝග කරනවා. මුළු පවුලම එකතු වුණත් මේ වාර්තාව එළියට දාන්නේ නැහැ. වැඳුම් කර කොමිසම් වාර්තාව එළියට එන්නෙත් නැහැ. මෛත්‍රීපාල සිරිසේන හංගපු පිටු 106 එළියට ආවෙත් නැහැ. ඇලෝසිය සිරේ යන්නෙත් නැහැ. අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට එන්නෙත් නැහැ. ඒ වගේම තමයි මේ පාස්කු විරදා ප්‍රහාරය සම්බන්ධ කොමිසම් වාර්තාව. අභාව ප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පසුරුවේ සිදු කෙරුණා. ඒ බොරැල්ල පොදු සුසාන භූමියේදී. ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා පසුගිය 11 වෙනිදා රාත්‍රියේදී හදිසි ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමේදී අභාව ප්‍රාප්ත වුණා. මියන විට ජයලාල් රෝහණ මහතා 56 වන වියෙහි පසු වුණා. ගණිපුල්ලේ ඒ මහතාගේ දිවසේ තැන්පත් කර තිබූ දේහය ඊයේ පස්වරුවේ මහජන ගෞරවය සඳහා බොරැල්ල සුදර්ශී ශාලාවට රැකෙනු ලැබුවා. දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන් දේශපාලනඥයින් රසිකයින් ඇතුළු බොහෝ පිරිසක් එක්ව සිටියා. එතුමා අපට හිටියේ ඉතා හොඳ ප්‍රඥෙක්, ගුරුවරයෙක්, බුද්ධිමතෙක්, හොඳ නළුවෙක්, නාට්‍ය රචකෙක්, නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්, අංග රචනා ශිල්පියෙක්, පිටපත් සකසන්නෙක්, ආලෝක ධාරා නිර්මාණය කරන්නෙක්. මේ සියලු කාරණා විසිරී පැතිරී සිටිච්ච ඔහුගේ ගුරු භූමිකාව අති විශිෂ්ටයි. ඒ තුලින් ඔහු
ජනතාව දරුවන්ව පෝෂණය කරපු ආකාරය විශිෂ්ටයි. ඔහු එකම දෙයක් කිව්වා. අහසින් වැටෙන දේ අහුලා ගන්න. මේ ඔහුගේ වචනයක්. දැන් මේ අහසින් වැටෙන දේ අහුලා ගන්නට ඔහු අප අතර නැහැ. අහස දෙස බලනකොට ඔබ පෙනේවි. ජයලාල් ඈත දුරු භවයකදී ඔබ අපට නැවත හමු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද පස්වරුවේ පැවති ආගමික වතාවත් වලින් අනතුරුව ජයලාල් රෝහණ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. වේදිකාවෙන් රංගනයට පිවිසි ජයලාල් රෝහණ මහතා ගුවන්විදුලිය සිනමාව පුංචි තිරය තුළද සිය සහජ හැකියාවන් පෙන්වූ කලාකරුවෙක් වුණා. ජයලාල් රෝහණ මහතා සම්මාන රැසකින්ද පිදුම් ලැබූ කල හදවත් අතිදක්ෂ ලෙස පැහැරගත් රංගන ශිල්පියෙක් වඩවා. ඒක මගේ දෛවය යනු යථා කාලේ තථායුරින් සිද්ධ වේ. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. දැනට ශ්‍රී ලංකාවේ පීට්සා හට් සහ ටාකෝ බෙල් අවන්හල් සඳහා වරලත් එකම සමාගම වන ගැමා පීට්සා ක්‍රාෆ්ට් ලංකා පුද්ගලික ආයතනය ආබාධිත පුද්ගලින්ගේ ආර්ථික හැකියාව යහපත් කිරීම උදෙසා විශේෂයෙන්ම ආබාධිත ගැහැණු දරුවන්ට ආරක්ෂිත සහ හිතකර පරිසරයක ගුණාත්මක රැකියාගත වෘත්තීය පුහුණු වැඩසටහන් ලබා දීමේ සත්කාරය වෙනුවෙන් චයිල්ඩ් ෆන්ඩ් ශ්‍රී ලංකා සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව සමග අත්වැල් බැඳගෙන තිබෙනවා. මෙම අවබෝධාත්මක බැඳීමේ ප්‍රතිඵලයක් ලෙස පසුගියදා අමුණු කුඹුරෙහි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ කාර්මික ආහාර තාක්ෂණ ඒකකයක් ආරම්භ කරනු ලැබුවා. එසේම ආබාධිත ගැහැණු දරුවන් වෙනුවෙන් සියලු පහසුකම් සහිතව නවීකරණය කළ නවතැන් පහසුකම් සැපයීමට මෙම සමාගම තීරණය කර තිබෙනවා. පීට්සා හටේ සමාජ අරමුණු ලෙස සැලකෙන සැමට එකලෙසින් යන සංකල්පය යටතේ මෙම දැවැන්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනවා. පාරිභෝගිකයන් ජනතාව සහ සමාජය කෙරෙහි පැහැදිලි අවධානයක් යොමු කරමින් දේශීයව මෙහෙවන නමුත් ගෝලීයව බැඳුණු ප්‍රවේශයක් ඇතිව සම අවස්ථාවන් සහ සමගිය සඳහා පීට්සා හට් සන්නාමය සෑම විටම පෙරමුණගෙන ක්‍රියා කරනු ලබනවා. මෙම සාමූහික දැක්ම වෙනුවෙන් දායක වීම සඳහා චයිල්ඩ් ෆන්ඩ් ශ්‍රී ලංකා විසින් ආබාධිත ගැහැණු ළමයින් බඳවා ගැනීම සඳහා කාන්තා හිතකාමී අවකාශයක් ස්ථාපිත කර ඇති අතර පුහුණුව සහ ඉගැන්වීමේ ක්‍රමවේදයන්ගේ ගුණාත්මක භාවය සඳහා පුළුල් වටපිටාවක් නිර්මාණය කර තිබෙනවා. අපි ආයතනයක් විදිහට මීට වසර දෙකකට කලින් ආබාධ සහිත පුද්ගලයන් විසින් හසුරවනු ලබන ප්‍රථම පීට්සා හට් ආයතනය කොළඹ තිබිරිගස්ස නගරයේදී විවෘත කරන්නට යෙදුණා. මේ අද අපි කියන්නේ අපේ ගමනේ තවත් යෝධ පිම්මක්. මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ අපේ සේවය තුලින් සමාජයේ ඉදිරියට නොපැමිණි මේ දරුවන්ට අභිමානයක් ලබා දෙන්නට පුළුවන්. ඒ දේ ඉෂ්ට සිද්ධ කරන්නටයි මේ ආයතනය තුල අද එකතු වෙලා මේ කටයුතු කරන්නේ. පුහුණු වන අභ්‍යාසලාභී ලංකාවේ ශ්‍රම වෙළඳ පොළට ඇතුළත් කරගන්නටත් අපි බලාපොරොත්තු වෙනවා. අපේ ආයතනයට පමණක් නොවේ සියලුම ආයතනවල දොරවල් මේ ආයතනයෙන් පිටත්ව යන මේ අභ්‍යාසලාභීන් සඳහා විවෘත වෙනවා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. ගල්කිස්ස පොලිසිය අපරාධංශයේ නිලධාරීන් විසින් ගල්කිස්ස ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී වයස අවුරුදු 28ක කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හෙරොයින් සහ මුදලින් රුපියල් 61,800ක් සමගින් සැකකාර කාන්තාව අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. කිලිනොච්චිය උමායල්පුරම් ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් අයෙක් මිය ගොස් තවත් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයන් කිලිනොච්චිය මහරෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කිලිනොච්චිය පොලිසිය විසින් මෙහෙයවනු ලබනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදා 70 වන සංවත්සරයට සමගාමීව සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාර වැඩසටහන අතරින් එක් වැඩසටහනක් ලෙස ගම්පහ රජයේ රෝහල වෙත කොරෝනා රෝගීන් සඳහා නව දැඩි සත්කාර ඒකකයක් සහ සායනික බෙහෙත් ශාලාවක් ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකගේ ශ්‍රම දායකත්වයෙන් සහ මීරිකම ගුවන් හමුදා කඳවුරේ මෙහෙයවීමෙන් ජනතා අයිතියට පත් කෙරුණා. වැල්ලවාය වන සංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් වැල්ලවාය හඳපානාගල තුන්කෙම්හෙල රක්ෂිතයේ සිදු කළ හදිසි වැටලීමකදී මහා පරිමාණයේ කුඹුක් දැව ජාවාරමක් වටලා තිබෙනවා. රක්ෂිතයේ පරිසර විනාශ කරමින් මෙම දැව ජාවාරම සිදු කරගෙන ගොස් ඇති අතර වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරුවන් විසින් විශාල ප්‍රමාණයේ කුඹුක් ගස් කපා දමා ජංගම ලීහිරුම් යන්ත්‍ර මගින් ඒවා කපමින් සිට තිබෙනවා. වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරුවන් පිරිසක් පලා ගොස් ඇති අතර පසුව එක් සැකකරුවෙක් වන සංරක්ෂණ නිලධාරීන් වෙත බාර වී තිබෙනවා.
අද උදැසන යාපනයේ නුවර ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක සහ වවුනියාව දිස්ත්‍රික්කයේ ගම්මාන කිහිපයක දැඩි මීදුම් තත්ත්වයක් දැක ගැනීමට හැකි වී තිබෙනවා. ප්‍රධාන පුවත් විකාශය අවසන්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.